අයිබෝන් හය ශ්‍රේණියේ තුන්වෙනි වීඩියෝ එක. මේ වෙනකොට අපි කාලය පාඩමේ අවසාන කොටස වෙනකන් ඉගෙන තියෙන තව පොඩි කෑල්ලක් තියෙනවා කාලය පාඩමේ ඉවර කරගන්න. ඒ කෑල්ල ඉවර කරගන්න කලින් අපිට තියෙනවා අභ්‍යාසයක් බලන්න. අපි අභ්‍යාස බලනම තමයි අද පාඩම පටන් ගන්න වෙන්නේ. ටියුට් එකේ මේ වෙනකොට ඔයගොල්ලෝ කරලා ඇති පිටු අංක 6 තියෙන අභ්‍යාසය. මම එදා වීඩියෝ එකේ කළාට පස්සේ කිව්වා මේ අභ්‍යාසය සම්පූර්ණ කරන්න කියලා. හැමෝම සම්පූර්ණ කරලා ඇති බලන්නකෝ. මෙහෙමයි තියෙන්නේ වේලාව සම්මතාකාරයෙන් දක්වන්න. අපි එදා උගන්වන්න බින්ද අද එහෙම ලොකුවට මතක් කරන්න දෙයක් නැහැ. පැය 12 ඔරලෝසුවෙන් තියෙන වේලාවක් පැය 24 ඔරලෝසුවට හරවන එකට තමයි අපි කිව්වේ වේලාව සම්මතාකාරයෙන් දක්වනවායි කියන්නේ. එතකොට පෙරවරු වේලාවක් නම් පැය ගානේ වෙනසක් වෙන්නේ නැහැ. ඉලක්කම් 4ක් සම්පූර්ණ වෙන්න මැදින් 32ක් දාලා ලියනවායි කිව්වා. පස්වරු වේලාවක් නම් එහෙම බෑ අනිවාර්යෙන් පැය ගානට 12ක් එකතු කරලා ලියන්නයි කිව්වා. එච්චරයි කියලා තියෙනවා. මෙන්න බලමු අපි තියෙන පළවෙනි එක. පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න. එකක් තියෙනවා ගමනාන්තය කියලා අනිත් පැත්තේ තියෙනවා පිටත් වෙන වේලාව කියලා. පළවෙනි එක කුවාලා ලාම්පූර්. බලන්න එයා පිටත් වෙන වේලාව අපිට තියෙනවා පැය 12 වේලාවෙන් නම් පෙරවරු 7:05. බලන්න මේ මම වගුව අඳින්න යන්නේ නැහැ. පළවෙනි එක තියෙන්නේ පෙරවරු 7:05. අපෙන් අහන්නේ අපිට පුරවන්න තියෙන්නේ අර සම්මතාකාර වේලාව. ඉතින් මම කිව්වා පෙරවරු වේලාවක් නම් වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඉලක්කම් අතර සම්පූර්ණ වෙන මුලට බිඳුවක් දානවා. එහෙනම් 0.7යි 32.5. හරිනේ. හරිනම් මෙන්න ඊළඟ එකට යනකොට ඔයාට තියෙනවා සම්මතාකාරයේ වේලාව 8යි 25. ඔයාගෙන් අහන්නේ පැය 12. එහෙනම් මට කියන්න පැය ගාන 12ට වඩා අඩුයි කියන්නේ අනිවාර්යෙන් පෙරවරු වේලාවක්. එහෙනම් මේ තියෙන්නේ කීයද? පෙරවරු 8යි 25. දෙවැනි එක. පාන තුන්වෙනි එකට යනකොට ඔයාලා සිංගප්පූරුවේ වෙලාව තියෙනවා පස්වරු 7:10. එහෙනම් දැන් බලන්න නිකම්ම කවුරු හරි ලිව්වනම් 0.7යි 32.10 කියලා හරියන්නේ නැහැ. හේතුව මේක පස්වරු වෙලාවක්. එහෙනම් අනිවාර්යෙන්ම ඒ තියෙන පැය ගානට 12ක් එකතු වෙන්න ඕනෙමයි. එතකොට දැන් තියෙන්නේ පැය 7යි. දැන් අපිට තියෙන්නේ ඒ 4 12ක් එකතු කරගන්න 7යි 12යි එකතු ගන්නවා 19. එහෙනම් උත්තරේ එනවා 19යි 32යි මිනිත්තු ගාන කොහොමදත් වෙනසක් වෙන්නේ නැහැ. 19යි 32යි 10යි. හතරවෙනි එක නවදිල්ලියේ තියෙන්නේ සම්මතාකාරයේ වෙලාව යාට දීලා තියෙනවා 19යි 15යි කියලා. දැන් අපි දන්නවා මේ පැය ගාන 12ට වඩා වැඩි කියන්නේ අනිවාර්යෙන්ම එයා පස්වරු වෙලාවක්. පස්වරු වෙලාව පෙරවරු නම් ඔකෙන් 12ක් අඩු වෙන්න ඕනේ. 19න් 12ක් ගියාම 7යි. නම් උත්තරේ එනවා 7යි 15යි. පස්වරු 7යි 15යි. ඊළඟට චෙන්නායි වල ඔයාට දෙනවා වෙලාව. චෙන්නායි වල වෙලාව පෙරවරු 10යි 30යිලු. හරි අපෙන් අහනවා ඕක සම්මතාකාරයෙන් දැන් බලන්න මේ පෙරවරු වෙලාවක් නම් පැය ගානේ වෙනසක් වෙන්නේ නැහැ කිව්වා. ඒ ඉලක්කම් අතර සම්පූර්ණ වෙන්න ඕනේ. ඔය ඉලක්කම් අතර සම්පූර්ණ වෙලා පිටින් දාන්න දෙයක් නැහැ. මම උත්තරේ එනවා 10යි 32යි 10යි. ඊළඟට කරච්චි වල ඔයාට දීලා තියෙන වේලාව මෙන්න 19යි 55 කියලා ඔයාට. දැන් 19 කියන්නේ කීයද කියලා දෙතුන් පාරක් හම්බුණා. අපි දන්නවා පැය ගාන 12ට වඩා වැඩි කියන්නේ එයා අනිවාර්යයෙන්ම පස්වරු වෙලාවක්. එහෙනම් උත්තරේ එනවා පස්වරු 19න් 12ක් ගියාම 7යි පස්වරු 7යි 55යි කියලා. ඊළඟ එකට යද්දී පස්වරු 6යි 45. මෙන්න පස්වරු 6යි 45. දැන් බලන්න අපෙන් අහන්නේ සම්මතාවයෙන් පස්වරු වේලාවක් නම් අනිවාර්යෙන් 12ක් එකතු වෙන්න ඕනේ. 12යි 6යි 18යි. එහෙනම් උත්තරේ එනවා 18යි 32යි 45 කියලා. පැරිස් මෙන්න පැරිස් වල වේලාව ඔයාලට දෙනවා 8යි 0.2. එහෙනම් ඔයාට තේරෙන්න ඕනේ පැය ගාන 12ට වඩා අඩුයි කියන්නේ අනිවාර්යෙන් මේක පෙරවරු වෙලාවක්. එහෙනම් උත්තරේ එනවා පෙරවරු 8යි. පෙරවරු 8යි. ලන්ඩන් මෙන්න ලන්ඩන් වල වෙලාව ඔයාට දෙනවා පෙරවරු 11යි 10යි කියලා. පෙරවරු 11යි 10යි. නම් අපෙන් අහන්නේ සම්මතාකාරයේ වෙලාව නම් පෙරවරු වෙලාවක් කියන්නේ ඒත් වෙනස් වෙන්න දෙයක් නෑ. එහෙනම් උත්තරේ එනවා 11යි එකක් බෑ හැබැයි 32යි 10යි. ඊළඟට බැංකොක් වල වෙලාව සම්මතාකාරයෙන් ඔයාට දෙනවා 20යි 30යි කියලා. බලන්න 20 කියන්නේ එහෙනම් පැය ගාන 12ට වඩා වැඩි කියන්නේ අනිවාර්යෙන්ම පස්වරු වෙලාවක්. 20න් 12ක් ගියාම 8යි. එහෙනම් උත්තරේ එනවා 8යි 30යි. අන්තිම එක මෙන්න මාලදිවයිනේ වෙලාවට දෙනවා පස්වරු 1:25යි. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ සම්මතාකාරයේ පස්වරු නම් 12ක් එකතු වෙන්න ඕනේ. 12යි මේ 1යි 13යි. නම් උත්තරේ එනවා 13යි 32යි 25යි.
මේ ඔක්කොම උගන්ලා තියෙන ඒවා අද අපිට තියෙන මේක සාකච්ඡා කරන්න විතරයි. ඒකයි ඉක්මනට අපි කරගෙන ගියේ. හරි දාගන්න අඩුපාඩුවක් තියෙනවා ඉක්මනට හදාගන්න වෙලා තියන්නේ නැහැ ගොඩක්. අඩුපාඩු තියෙන හේතුවක් නැහැ මොකද ගිපාර අපි කරපු පාඩම ඕක. පළවෙනි වගුව ඒක හරි පළවෙනි වගුව හරි. මෙන්න අපි යනවා දෙවෙනි වගුවට. බලන්න අංක 2 වගුව මොකද්ද තියෙන්නේ කියලා. අංක 2 වගුව. මෙන්න අපිට තියෙනවා පහත වගුවේ දැක්වෙන වේලාවන් පැය 12 එනනම් ඔය දැන් තියෙන්නේ පැය 24. ඒ කියන්නේ සම්මතාකාරයෙන් ඔයාලා තියෙනවා. මගෙන් අහන්නේ පැය 12. මෙන්න පළවෙනි වේලාව තියෙනවා 8:32. ඊළඟට තැපැල් වල විවෘත කරන වේලාව තියෙනවා 0.8.02. ඊළඟට ලිපගිනි මොළවන වේලාව තියෙනවා 20:32.18. ඊළඟ රෝගීන්ට ප්‍රතිකාර කරන කාල සීමාව තියෙනවා 8 ඉඳන් 4 වෙනකම්. අපි මේ හැම වෙලාවකම පෙරවරු පස්වරු වල කියන්නේ පැය 12 වරලෝසුවෙන් දාන්න ඕනේ. මම ඉදත් මේ උදාහරණ ටිකකුත් කරලා පෙන්නුවා මේකට. අර දැන් හැමෝටම පුළුවන් වෙලා ඇති. දැන් බලන්න නම් මෙන්න පළවෙනි එක. අපි බලන්නේ ඉස්සල්ලාම පැය ගාන. පැය ගාන 12ට වඩා අඩුයි නම් ඒක අනිවාර්යයෙන්ම පෙරවරු වෙලාවක්. පෙරවරු වෙලාවක් නම් වෙනසක් වෙන්න දෙයක් නැහැ. ඒ තියෙන වෙලාවෙම ඒක විතරක් එක්ක ලන්න සාමාන්‍ය විදිහට ලියන එකයි තියෙන්නේ. හැබැයි පැය ගාන 12ට වඩා වැඩි නම් ඒක අනිවාර්යයෙන්ම පස්වරු වෙලාවක්. නම් ඒක ඒ තියෙන විදිහටම ලියලා හරියන්නේ නැහැ. ඒ අපිට පැය 12 වෙලාව ගන්න ඒ පැය ගානෙන් 12ක් අඩු විය යුතුයි. හරි බලන්න දැන් පළවෙනි එක පැය ගාන 12ට වඩා අඩුයි. එහෙනම් මේක පෙරවරු වෙලාවක්. මේ වෙලාව කිව්වේ හැකි පෙරවරු 8:32. දෙවනි ගානට આવොත් බලන්න ඒත් තියෙන්නේ පැය ගාන 12ට වඩා අඩු ගානක්. එහෙනම් මේකත් පෙරවරු වෙලාවක්. එහෙනම් උත්තරේ එනවා පෙරවරු 8. ඊළඟ එකට આવොත් මෙන්න බලන්න පැය ගාන 12ට වඩා වැඩි. එහෙනම් මේක අනිවාර්යයෙන්ම පස්වරු වෙලාවක්. 20 කියන්නේ කීයදන කියලා බලන්න අපි 20න් 12ක් අඩු වෙනවා. 20න් 12ක් ගියාම 8යි. මේ තියෙන්නේ 8යි 18. මෙයා එන පළවෙනි කෙනා බලන්න පළවෙනි කෙනා නම් තියෙන්නේ 12ට වඩා අඩු ගාණක්. ඒ කියන්නේ මෙයා නම් පෙරවරු මම කියනවා පළවෙනි වෙලාව පෙරවරු 8. සිට තව ඉස්සරහට ගන්නවා තව වෙලාවක් තියෙනවා බලන්න 16 කියන්නේ 12ට වඩා වැඩි. එහෙමනම් අනිවාර්යෙන්ම මෙයා පස්වරු වෙලාවක්. 16 කියන්නේ 12ක් අඩු කළාම 4යි. ආයෙත් මෙන්න අපේ වෙලාව දෙනවා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා වෙලා. හරි අන්තිම ගානක් තමයි මෙන්න බලන්න පැය ගාන 12ට වඩා අඩුයි කියන්නේ අනිවාර්යයෙන්ම පෙරවරු වෙලාව. එහෙනම් මෙන්න මගේ වෙලාව පෙරවරු 11:30 සිට බලන්න 15 කියන්නේ 11ට වඩා වැඩි. එහෙමනම් පස්වරු වෙලාවක්. පස්වරු 15න් 12ක් ගියාම 3යි. පස්වරු 3:45. එහෙනම් ඔන්න කාල පරාස වෙනවා පෙරවරු 11:30 සිට පස්වරු 3:45 දක්වා ගිලා. ඒ තියෙන්නේ දෙවනි වගුව. හරි දාගන්න අඩුපාඩුවක් තියෙනවා නම් ඉක්මනට දාගන්න පුළුවන්. අඩුපාඩුවක් වෙන දෙයක් නැහැ. හරිද? එහෙනම් අපි දැන් ඕක දන්නේ අපි නම් පෙරවරු පස්වරු පරිවර්තනය කියන එක. පෙරවරු පස්වරු වෙලාව සම්මතාකාරයෙන් දැක්වීම කියන එක සහ සම්මතාකාරයෙන් දුන්නොත් පෙරවරු පස්වරු වලින් ඒ කියන්නේ පැය 12න් දක්වන්න අපි දැන් දන්නවා. හරි අපිට යනවා නම් ඉස්සරහට මේකත් ගිය සතියේ කරපු පාඩමෙන් දුන්න අභ්‍යාසයක් අපි ඊළඟට ඔයාලට කරන්න කිව්වා. කාල මිනුම් එකතු කිරීම කියන අර උඩ තියෙන උදාහරණ හතර අපි හොදලා පෙන්නුවා.
ඔයාට දුන්න අභ්‍යාස 7 පිටුවේ යට තියෙන ගණන් ටික. හරි බලමු එහෙනම් ඒ ටික. මෙන්න 7 පිටුවේ පළවෙනි ගාන ඔයාට තියෙන්නේ මිනිත්තු තත්පර ගානක්. මිනිත්තු තත්පර බලන්න මිනිත්තු 4යි තත්පර 10ක් තියෙනවා. එයාට එකතු වෙන්න ඕනේ මිනිත්තු 2යි තත්පර 30ක්. ඕක තමයි තියෙන පළවෙනි ගාන. මම දෙවෙනි ගාන ගණන් ටික මම ලියන් ඉන්නම්. එහෙනම් මෙන්න දෙවෙනි ගාන තියෙනවා මිනිත්තු තත්පර කියලා ගත්තොත් මිනිත්තු 3යි තත්පර 10යි එකතු වෙන්න ඕනේ මිනිත්තු 4යි තත්පර 50යි. තුන්වෙනි ගානට යනකොට මෙන්න තුන්වෙනි ගාන මිනිත්තු තත්පර කියලා තමයි තියෙන්නේ. මිනිත්තු 3යි තත්පර 25යි මෙන්න මිනිත්තු 3යි තත්පර 25යි එකතු වෙන්න ඕනේ මිනිත්තු 2යි තත්පර 50යි. හතරවෙනි ගානට යනවා අපි මෙන්න හතරවෙනි ගාන. පැය මිනිත්තු ගානක් තියෙන්නේ. පැය 3යි මිනිත්තු 15ට එකතු වෙන්න ඕනේ පැය 4යි මිනිත්තු 45ක්. බලමු ඒකත්. මෙන්න පස්වෙනි ගානට යනවා අපි මෙන්න පස්වෙනි ගාන. ඒත් තියෙන්නේ පැය මිනිත්තුමයි. පැය 4යි මිනිත්තු 10ක් තියෙන්නේ එකතු වෙන්න ඕනේ පැය 3යි මිනිත්තු 50ක්. අන්තිම ගානට යනවා අපි බලන්න දින පැය ගානක් තියෙන්නේ මෙන්න දින මෙන්න පැය දින 8යි පැය 15ට එකතු වෙන්න ඕනේ දින 3යි පැය 20ක්. හරි ඔන්න අපේ ගණන් ටික. බලන්න මම ඔයාලට කිව්වා මේවා මෙතන අදායියක් යන්න එපා. පැත්තක හදලා 60 අපිට මිනිත්තු ගොඩේ නෙමෙයි තත්පර ගොඩේ උපරිම තියාගන්න බෑ 60. 60ක් උණ ගමන් ඒක මිනිත්තුවක් වෙලා එහා පැත්තට යනවා. දැන් අපිට තත්පර ගොඩේ උපරිම තියාගන්න පුළුවන් 59යි. 60 හෝ ඊට වැඩි ගාණක් ආපු ගමන් අපි 60ක් අයින් කරලා ඒක ටික තමයි දාන්නේ. බලමු එහෙනම්. මම මෙතන පැත්තක කරොත් මෙතනම කරලා පෙන්නුවොත් 10ට එකතු වෙන්න ඕනේ 30ක්. අපි දන්නවා ඕන කෙනෙක් 40යි. ආයෙනම් ප්‍රශ්නයක් නැහැ. මිනිත්තු ගොඩේ 40ම තියාගන්න පුළුවන්. එතකොට 4යි 2යි 6යි නම් මෙන්න වගේ පළවෙනි එක නම් ගොඩක් ලේසි ගානක් උත්තරේ එනවා. මිනිත්තු 6යි තත්පර 40යි. හරි දාගන්න ඕම මාත් එක්කම. හරි මම දෙවනි ගානට එකතු වෙන්න බලන්න දෙවනි ගාන 10යි 50යි තමයි මට එකතු වෙන්න ඕන. ඔයා දන්නවා 0.6යි කියන්නේ 50යි 10යි 60යි. හැබැයි මිනිත්තු ගොඩේ 60ක් තියාගන්න බෑ. කිව්වේ 60 හෝ ඊට වැඩි ගාණක් ආව ගමන් 60ම අයින් කරලා ඒක ටික දාන්න. එහෙනම් මෙන්න 60ම අයින් කළාම ඉතුරු වෙන්නේ නැහැ කීයක්වත් තියෙනම් 0යි. බෑ අයින් වෙන 60 මිනිත්තුවක් වෙලා මෙහෙට යනවා. එතකොට 3යි 4යි 7යි මේකයි කීයද වෙන්නේ? 8යි නම් මෙන්න අපේ උත්තරේ එනවා. මිනිත්තු 8යි තත්පර ගාණක් නැහැ කියලා. ඊළඟ ගානට යනවාම බලන්න 25ට එකතු වෙන්න ඕනේ 50. මම පැත්තක එකතු කරා මෙන්න 25ට එකතු වෙන්න ඕනේ 50ක්. එකතු කරලා බැලුවොත් 5.5යි 5යි 2යි 7යි බලන්න. තත්පර ගොඩේ 75ක් තියාගන්න බෑ. එහෙමනම් මම 60ක් අයින් කළා ඊටු ටිකයි දානවා. මෙන්න 75න් මම අයින් කරනවා 60ක්. එතකොට අපිට ඉතුරු ගාන එනවා 15ක්. අන්න තත්පර ගොඩේ ප්‍රශ්නයක් නැතුව ඒ 15 තියාගන්න පුළුවන්. එතකොට අර අයින් වෙන 60 මිනිත්තුවක් වෙලා මෙහෙට යනවා. එහෙම ගියාම 3යි 2යි 5යි 5යි 1යි කීයද වෙන්නේ? 6 නම් උත්තරේ එනවා මිනිත්තු 6යි තත්පර 15යි කියලා. හරි. මෙන්න අපි යනවා ඊළඟ ගාන. මෙන්න බලන්න 15ට එකතු වෙන්න ඕනේ 45ක්. පැය මිනිත්තු කියලා ප්‍රශ්නයක් නැහැ. දන්නේ ක්‍රමේ අරගමයි 0යි 1ක් විතරයි 6යි. අන්න ආයෙසරයක් 60. ඔයා දන්නවා පැයයි මිනිත්තුයි තියෙද්දි මිනිත්තු ගොඩේ 60ක් තියාගන්න බෑ. හේතුව 60ක් වුණ ගමන් ඒක පැයක් වෙලා අර පැත්තට යනවා. එහෙනම් අර වගේම 60 හෝ ඊට වඩා වැඩි ගාණක් ආපු ගමන් 60 අඩු කරලා ඉතුරු ටිකයි දැන් 60න් 60ක් ගියාම ඉතුරු වෙන්නේ නැහැ කීයක්වත්. ඒ අයින් වෙන 60 පැයක් වෙලා මෙහෙට එන. එතකොට 3යි 4යි 7යි මේකයි කීයද වෙන්නේ? 8යි. එහෙනම් මගේ උත්තරේ එනවා පැය 8යි මිනිත්තු ගාණක් නැහැ කියලා. ඊළඟ ගානට ගියත් එමය. මෙන්න බලන්න 10ට එකතු වෙන්න ඕනේ 50ක් ආයිසරයක් ඉන්නේ 60යි. කියන්නේ මිනිත්තු ගොඩේ 60ක් තියාගන්න බෑ. එහෙනම් 60 අයින් කළාම ඉතුරු වෙන්නේ නැහැ. මිනිත්තු ගාන බිඳුවයි අර අයින් වෙන 60 පැයක් වෙලයි මෙහෙට යන්නේ. 4යි 3යි 7යි. මේකයි ඔයාට එනවා 8යි නම් උත්තරය ආවා. පැය 8යි මිනිත්තු ගානක් නැහැ කියලා. මෙන්න මම යනවා ඊළඟ ගාන බලන්න දින පැය පැත්තක තමයි කරගන්න වෙන්නේ. 15ට එකතු වෙන්න ඕනේ 20ක්. 15යි 20යි උත්තරේ මට එනවා 35යි. කියන්නේ හැබැයි මේක පැය මිනිත්තු ගාණක් නෙමෙයි දින පැය ගාණක්. කියන්නේ දිනක් කියන්නේ පැය 24ක්. එහෙනම් පැය 24ක් හින්දා ඔයාට මේ කොටේ උපරිම 24ක් වෙනකන් තමයි තියාගන්න පුළුවන්. 24ක් බෑ. 23යි 24ක් වුණ ගමන් ඒක දවසක් වෙලා එහා පැත්තට යනවා. එහෙනම් අර වගේම අර කලින් ඒවා 60ක් ආවොත් ඊට වඩා වැඩි ගාණක් ආවොත් 60ක් අඩු කරලා ඒක ටිකනේ දාන්නේ.
මේකේ 24ට වඩා වැඩි ගාණක් ආවොත් 24ක් අඩු කරලා ඒක ටිකයි දාන්න. එහෙනම් මෙන්න 35න් මම අඩු කරනවා 24ක්. එතකොට අපිට උත්තරේ එනවා 11යි. නම් පැය ගාණ 11යි. අයින් වෙන 24 දිනක් වෙලායි මෙහෙට යන්නේ. 8යි 3යි 11යි මේ එකයි කීයද වෙන්නේ? 12යි. නම් මෙන්න මගේ උත්තරේ එනවා දින 12යි පැය බිඳුවයි. දින 12යි පැය බිඳුවයි. නෙමෙයි දින 12යි පැය 11යි. දින 12යි පැය 11යි. පාන් නිකම්ම එකතු කරගන්න දිනාර එහා පැත්තේ තියාගන්න පුළුවන් සීමාව දැනගෙන. හරි බලමු අපි හත් වෙනි කාරණාත් බලලා මෙමු. මිනිසෙක් ගමනකින් කොටසක් බස් රථයෙන් ගිය අතර ඒ සඳහා පැය 1 මිනිත්තු 45ක් ගත විය. හරි. ගමනේ ඉදිරි කොටස පයින් යෑම සඳහා මිනිත්තු 35ක් ගත වූයේ නම් ඔහුට ගමනට ගත වූ එහෙනම් දැන් වෙන්න ඕනේ බසෙන් ගිය කාලය සහ පයින් ගිය කාලය දෙක එකතු වෙන්න ඕනේ. එහෙනම් මම කියනවා පැය මිනිත්තු ගානක්. එහෙනම් ප්‍රශ්නාංක 7. පැය සහ අනිත් පැත්තේ ඒකකේ මිනිත්තු. බලන්න පළවෙනි ගාන තියෙනවා පැය 1 මිනිත්තු 45යි. පැය 1 මිනිත්තු 45ක් තියෙනවා. එකතු වෙන්න ඕනේ. බලන්න කීයක්ද කියලා. පයින් යන්න යනවා මිනිත්තු 35. කියන්නේ පැය ගානක් නැහැ. මිනිත්තු 35ක් යනවා පයින් යන්න. ඔය දෙකයි එකතු වෙන්න ඕනේ. බලමු එකතු කරලා මම මෙතන එක පැත්තකට ගන්න. එහෙනම් 45ට එකතු වෙන්න ඕනේ 35ක්. 5යි 5යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි. 4යි 3යි 7යි 1යි 8යි. අන්න මිනිත්තු කොටේ ආව 80. එහෙනම් ඔයා දන්නවා මිනිත්තු කොටේ 80ක් තියාගන්න බෑ. 60ට වඩා වැඩි ගාණක් ආපු ගමන් 60ක් අයින් කරලා මම අයින් කරනවා 60ක්. 80න් 60ක් ගියාම 20 නම් මෙන්න මිනිත්තු කොට දැන් හරි 20යි. ඒ අයින් වෙන 60 පැයක් වෙලයි මෙහෙට යන්නේ. එතකොට එකක් තියෙනවා අරහප් එකයි ඔක්කොම පැය කීයක් වෙනවද? එහෙනම් උත්තරය ආවා පැය 2යි. මෙන්න අවසාන උත්තරේ ලියා දාන්න වාක්‍යයක් වගේ හින්දා ගමනට ගත වන මුළු කාලය පැය 2යි මිනිත්තු 20යි. පැය 2යි මිනිත්තු 20යි. ඉතින් බලන්න එකතු කිරීම පොඩ්ඩක්වත් තමයි. අර පැත්තක කරලා අර දාගන්න තියාගන්න පුළුවන් ගානට වඩා වැඩි ගානක් ආපු ගමන් ඒ 60 අයින් කරලා ඒක ටික දැම්මම නම් කාටවත් වරදින්නේ නැහැ. හරි. හරි වැරදි දාගන්න අඩුපාඩු නැතුව ඇයි තියෙන කෙනෙක් ඉන්නවා නම් හදාගන්න. නේද? හරියටම බලන්න ඒක අමාරුත් නෑ. තවත් අපි අභ්‍යාසයක් දුන්නා ඉතින්. කාලය මිනුම් අඩු කිරීම කියන එකට එන්න.
පිටු අංක 8 කාලය මිනුම් අඩු කිරීම. බලමු අපි උඩම තියෙන උදාහරණ ටික එදා හදලා කිව්වා. බලමු ගණන් හතරක් තියෙනවා ඉස්සල්ලා මේ හතර බලයෙන් මෙන්න බලන්න පළවෙනි ගාන මිනිත්තු තත්පර ගානක් තියෙන්නේ. අපි දන්නවා අර වගේමයි එනම් කරන්න ඕනේ. මිනිත්තු 5යි තත්පර 40ට. ඒකෙන් අඩු වෙන්න ඕනේ මිනිත්තු 3යි තත්පර 10ක්. දෙවනි ගාන තියෙනවා මිනිත්තු තත්පර ගානක් ඒ තියෙන්නේ මිනිත්තු 10යි තත්පර 30ක් තියෙනවා. එයාගෙන් අඩු වෙන්න ඕනේ මිනිත්තු 5යි තත්පර 50ක්. තුන්වෙනි ගානට ගියොත් බලන්න පැය මිනිත්තු ගානක් තියෙන්නේ. මෙන්න පැය මිනිත්තු. එහෙනම් අපි දන්නවා පැය 6යි මිනිත්තු 12න් අඩු වෙන්න ඕනේ පැය 3යි මිනිත්තු 20ක්. හතරවෙනි ගානට ගියොත් ඒ තියෙන්නේ පැය මිනිත්තුමයි. පැය මිනිත්තු පැය 12යි මිනිත්තු 18ක් තියෙනවා. එයාගෙන් අඩු වෙන්න ඕනේ පැය 10යි මිනිත්තු 20ක්. හරි ඔය විදිහටයි අපිට ගණන් ටික තියෙන්නේ. බලමු එහෙනම් පළවෙනි කාරණේ අපි දන්නවා අපි එහා පැත්තේ ඉඳන් තමයි සුළු කරන්න පටන් ගන්න ඕනේ. එහෙම සුළු කරන්න පටන් ගද්දී 40න් 10 කියන වැඩි ගාණක් තියෙන්න එපේ අනිවාර්යයෙන්ම අඩු ගාණක් අඩු කරන්න. නැත්නම් යට අඩු වෙන්න තියෙන ගාණ වැඩි නම් අපි එහා පැත්තේ එකක් ඉල්ල ගන්න ඕනේ. හරි එහෙනම් දැන් බලමු 40න් 10ක් ප්‍රශ්නයක් නෑ අඩු කරන්න පුළුවන්. පැත්තකට ඔන්නම් ගන්න නැතත් කවන්නේ 40න් 10ක් තිනුත් පුළුවන්. උත්තරේ ආව 30යි. හරි මෙතන 5න් 3ක් 2යි නම් ඒකේ අපිට මොකොත් ඉල්ල ගන්න කරන්න දෙයක් තිබ්බේ නෑ. නිකම්ම උත්තරේ ගත්ත හැකි මිනිත්තු 2යි තත්පර 30යි කියලා. යන්න ඊළඟ ගන්න. මෙන්න 30න් අඩු වෙන්න ඕනේ 50. අපි මෙහෙම මේ බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 3ෙන් බෑ මෙහෙන් ඒව නෙමෙයි කරන්න. කිව්වේ මොකද 30න් ඒ තියෙන ගානින්ම 30න් අඩු වෙන්න ඕනේ 50ක්. දැන් බලන්න 30න් 50ක් අඩු කරන්න බෑ. අන්න එහෙමනම් මේ 30 මෙහෙන් එකක් ඉල්ල ගන්නවා ඒ ගන්නේ මිනිත්තුවක් ඒ කියන්නේ තත්පර 60ක්. එහෙමනම් දැන් තිබ්බා 30ක් එහා පැත්තෙන් එනවා 60ක්. එතකොට ඔක්කොම දැන් 90යි. දැන් එහෙනම් 90ෙන් තමයි මේ 50 අඩු කරගන්න ඕනේ. එහෙනම් 0.4යි. එහෙනම් මෙන්න මගේ උත්තරේ එනවා තත්පර කොට 40යි. දැන් මම දන්නවා මිනිත්තු කොටේ 10ක් නෑ තියෙන්නේ 9යි. 9න් 5ක් ගියාම කීයද වෙන්නේ? අතනම් උත්තරය ආවා මිනිත්තු 4යි තත්පර 40යි. ලේසියෙන්ම හදාගන්න පුළුවන්. දැන් ඊළඟට එන්න 12න් අඩු වෙන්න ඕනේ 20ක්. බලමු අපි දන්න 12ක් 20ක් අඩු කරන්න බෑ. එහෙනම් ආයෙසරයක් 12 මේ පැත්තෙන් 60ක් ඉල්ල ගන්නවා. 12යි 60යි එකතු කළාම මට එනවා 72ක්. දැන් අපිට පුළුවන් 72න් අඩු වෙන්න ඕනේ 20ක්. දෙකෙන් බිඳුවක් 2යි. 7න් 2ක් 5යි. නම් මගේ උත්තරේ එනවා මිනිත්තු පැත්ත 52යි. දැන් මෙතන තියෙන්නේ 5. 5න් අඩු වෙන්න ඕනේ 3ක්. 5න් 3ක් ගියාම 2යි. නම් උත්තරය ආවා පැය 2යි මිනිත්තු 52යි කියලා. ඊළඟ ගාන වාට 18න් තමයි 20ක් අඩු වෙන්න තියෙන්නේ. ඔයා දන්නවා 18න් 20ක් අඩු කරන්න බැහැ. එහෙනම් ආයි පාරක් එහා පැත්තේ එකක් ඉල්ල ගන්න ඕනේ. එතකොට ඒ 18 ඉල්ල ගන්නේ තව 60ක්. 18 ඉල්ල ගන්නේ 60ක්. 18 8යි බිඳුවයි කියන්නේ 18ට 60 එකතු කරාම උත්තරේ එනවා 78ක්. ඔය 78ෙන් තමයි දැන් ඔයා මේ 20 අඩු කරන්න ඕනේ. 78ෙන් තමයි 20 අඩු වෙන්න ඕනේ. 8න් බිඳුවක් 8යි. 7න් 2ක් 5යි. නම් මගේ උත්තරේ එනවා කීයයි කියලාද? 58යි කියලා. එතකොට දැන් මෙතන තියෙන්නේ 11. 11කින් 10ක් ගියාම එකයි. නම් මගේ උත්තරය ආවා පැය 1යි මිනිත්තු 58යි කියලා. පැය 1යි මිනිත්තු 58යි. පැහැදිලිනේ? ඒකයි ලේසියෙන්ම කරගන්න පුළුවන්. අර උඩ අඩු ගානකින් වැඩි ගානක් ආවොත් එහා පැත්තේ 60 ගන්න එච්චරයි. හරි බලමු මෙන්න වගන්තිව කියන්නේ වාක්‍ය වලුත් තියෙනවා ගණන් දෙකක් ඒ දෙකක් බලලමින් නිමල් පාසලේ සිට පාපැදියෙන් නිවසට පැමිණීමට මිනිත්තු 25යි තත්පර 30ක් ගත වී තිබුණි. හරි. ඔහු පැමිණෙන අතරමඟදී පාපැදිය නවතා වෙළඳසැලකට ගොස් එහි මිනිත්තු 3යි තත්පර 45ක් ගත කළේය. ඔහු පාපැදිය පැදගෙන වෙන්න ඕනේ. අර ආපු මුළු කාලෙන් අඩු වෙන්න ඕනේ අර කඩේ ගත කළ කාලය. එතකොට අනිත් ටික මෙයා බයිසිකලෙන් පාපැදියනේ. මෙන්න අඩු කිරීමක් කියනම් මෙන්න මට කිව්ව හැකි මිනිත්තු තත්පර ගානක් ඒ තියෙන්නේ. මොකද වෙන්නේ? එයා මුළු බයිසිකලේ පැදගෙන ආව නෙමෙයි. එයාට එන්න ගියා මිනිත්තු 25යි තත්පර 30ක්. හැබැයි ඒ අතර එයා වෙන වැඩක් කළා දිනා මිනිත්තු 3යි තත්පර 45ක වෙනන්සරකට ගින් ඔය අඩු කිරීමයි වෙන්න ඕනේ. අර දැන් ඉතින් අපි අඩු කරන්න දන්නවා. කෙරවලට ගියොත් 30න් 45ක් අඩු කරන්න බෑ. මේ පැත්තේ එකක් ගන්න වෙනවා. ඒ කියන්නේ එන්නේ 60ක්.
30යි 60යි උත්තරේ එනවා 90යි. 90ෙන් තමයි අඩු වෙන්න ඕනේ 45ක්. 90ෙන් 45ක් ගියාම මම දන්නවා 10න් 5ක් 5යි. මෙතන දැන් 8 8න් 4ක් 4යි. එහෙනම් උත්තරේ එනවා 45යි. හරිනේ. හරිනම් ඒක හරි. දැන් මෙතන තියෙන්නේ 25ක් නෑ 24යි. 24න් තමයි 3 අඩු වෙනවනේ. 24න් 3ක් ගියාම උත්තරේ එනවා 21යි. එහෙනම් මෙන්න ඔයාගෙන් වාක්‍යයක් එක්කම තමයි අපි කියා තියන්නේ. වාක්‍ය වලින් තිබුණොත් අන්තිමට උත්තරේ හදලා පෙන්නලා වගන්තියක් එක්ක ලියන්න. මොකද්ද ඔය අහන්නේ? පාපැදිය පැදගෙන පැමිණි කාලය මේ තියෙන්නේ. පාපැදිය පැදගෙන පැමිණි කාලය. පැමිණි කාලය කොච්චරද? මිනිත්තු 21යි. මෙන්න මිනිත්තු 21යි. තත්පර 45යි. මිනිත්තු 21යි තත්පර 45ක් කාලයක් මෙයා පාපැදියේ පැදගෙන ඇවිත් තියෙනවා. හරි මෙන්න අපි යනවා අංක 6ට. අංක 6 අන්තිම ගානක් බලලා ඉන්න. ශීඝ්‍රගාමී දුම්රියක් මාතර සිට කොළඹ දක්වා යෑමට පැය 2යි මිනිත්තු 40ක් ගත කළේය. එම වේලාවටම පිටත් වූ බස් රියකට මාතර සිට කොළඹ දක්වා යෑමට පැය 3යි මිනිත්තු 20ක් ගත විය. මවියෙකු බසයේ ගමන් නොකර දුම්රියේ ගමන් කළේ නම් ඔහුට ඉතිරි වන කාලය නම් ඔයාට තේරෙන්න ඕනේ. අර වැඩිපුර ගෙන ගිය වෙලාවෙන් අඩු එකේ ගිය වෙලාව අඩු කළා නම් හරි කොහොමද වැඩි එකෙන් අඩු එකනේ අඩු කරන්න ඕනේ. මම වැඩිපුර යන්නේ බස් එකේ යන්නේ. මෙන්න පැය මිනිත්තු ගාණක් තියෙන්නේ. බස් එකේ ගියා නම් ඔයාට යනවලු පැය 3යි මිනිත්තු 20ක්. හරි ඒකෙන් අඩු වෙන්න ඕනේ. දුම්රිය ගියා නම් ඔයාට යන්නේ පැය 2යි මිනිත්තු 40යිලු. ඔය අඩු කිරීමයි වෙන්නේ. නේද? අපි දන්නවා කෙලවරේ ඉඳන් පටන් ගත්තොත් 20න් 40ක් අඩු කරන්න බෑ. එහෙනම් මේ පැත්තෙන් ගන්න ඕන 60ක්. එතකොට 20යි 60යි එකතු වුණාම 80යි. එහෙනම් 80ෙන් තමයි දැන් 40ක් අඩු කරන්න ඕනේ. 0.4යි නම් මෙන්න මිනිත්තු කොට මට එනවා 40යි. එතකොට මෙතන දැන් තියෙන්නේ 3 නෙමෙයි 2. ගත්තා නම් 2න් 2ක්. එහෙනම් මෙන්න එයාට ඉතිරි වන කාලය අපෙන් අහන්නේ ඉතිරි වන කාලය නේද? ඔව් ඉතිරි වන කාලය. පැය ගණන් ඉතුරු වෙන්නේ නැහැ. මිනිත්තු 40ක් විතරයි ඉතුරු වෙන්නේ. මම කියනවා ඉතිරි වන කාලය කොච්චරයිද? මිනිත්තු 40යි. මිනිත්තු 40යි. රෝමි ලක්කම් 1 තමයි ඒ විදිය නේ. බලමු රෝමි ලක්කම් 2 මගෙන් මොකක්ද අහන්නේ? දුම්රිය හා බසය මාතරින් පෙරවරු 9:45ට එකවර පිටත් වූයේ නම් දුම්රිය හා බසය කොළඹට පැමිණි වේලාවන් වෙන වෙනම හොයන්න කියන්නේ අපිට. හරි ඉස්සෙල්ලා මේකේ අඩුපාඩුවක් තියෙනවා නම් හදන් ඉන්න. දැන් මේක මකන්න වෙනවා ඒක හදන්න. මේ ටිකට අඩුපාඩුවක් තියෙනවා නම් ඉක්මනට හදාගන්න. දැන් මම කරනවා
මෙන්න දැම්ම යනවා 6 රෝමි ඉලක්කම් එක මේ දැයිලානේ 6 රෝමි ඉලක්කම් දෙක ඉස්සල්ලාම දුම්රිය කොහොම වුණත් මේ දෙකම එකටනේ පටන් ගන්න. දැන් අපි අඩට පන්තියක් පටන් ගත්තොත් පැය දෙකක් පන්තිය කරනවා ඉවර වෙන්න කියලා නම් ඉස්සරහට යන්න ඕනේ පැය දෙකක්. ඒකනේ වෙන්න ඕනේ. කාලය ආපස්සට යන්නේ නැහැ. එහෙනම් දැන් දුම්රිය පිටත් වෙනවා කොළඹින් කීයටද 9:45ට. පෙරවරු 9:45ට. දුම්රියට එන්න ගත වෙනවා පැය 2කුයි මිනිත්තු 40යි. දැන් ඒක ඉස්සරහට යන මෙන්න දුම්රිය ගමනේ අවසන් කරන වේලාව හොයන්නයි යන්නේ. මම පැය මිනිත්තු කියලාම මම එකතු කරන්න පටන් ගන්නවා. වෙන්න ඕනේ එයා පටන් ගන්නේ 9:40ට. පෙරවරු බින්ද 0.9:40ද 45ද 45. එයාට එකතු වෙන්න ඕනේ ඒ ගමන්ට ගත වන කාලේ. ගමන්ට ගත වෙනවා දුම්රියේ පැය 2කුයි තව මිනිත්තු 40කුයි. ඔන්න ඔය දෙක එකතු කළාම ඔයාට ඒ ගමන්ට ගත වුණු කාලේ. නැත්තම් නෙමෙයි. ඒ කියන්නේ ගමන අවසන් වෙන වේලාව. දැන් මම එකතු කරන්න ගත්තොත් 45යි 40යි පැත්තක එකතු කරලායි බලන්න ගියා තියෙන්නේ. 5යි 8යි කියන්නේ 85යි. මිනිත්තු කොටේ 85ක් තියාගන්න බෑ. එහෙමනම් 60ක් අඩු වෙන්න ඕනේ. 5න් බිඳුවක් 5යි 8න් 6ක් 2යි. එහෙනම් උත්තරය ආවා මිනිත්තු 25යි කියලා. දැන් මෙතන ඔයාගේ තියෙන්නේ 8යි 8න් 2ක් ගියාම උත්තරේ එනවා. එකතු වෙන්නයි ඕනේ. 9යි 9යි 2යි 11යි අර ආපු එකයි උත්තරේ එනවා 12ක්. එහෙනම් මෙන්න මගේ උත්තරය ආවා පෙරවරු නෙමෙයි. ඇයි 12 පැනලානේ. 12යි 25 කියන්නේ 12 පහු වෙනවා පස්සම. මම කියනවා ඔය තියෙන්නේ දුම්රිය පැමිණෙන වේලාව කොළඹට. මෙන්න මම කියනවා දුම්රිය කොළඹට පැමිණෙන වේලාව. දුම්රිය පැමිණෙන වේලාව එක්ක මෙහෙම 12යි 32යි 25 කිව්වත් ලකුණු හම්බ වෙනවා. ඒ සම්මතාකාරී වෙලාවක්. නැත්නම් 12 කියන්නේ පස්සරු හින්දා මම කියනවා පස්සරු 12යි 25යි. කොහොම වුණත් කමන්නේ. ඔයාගේ ලකුණු හම්බ වෙනවා එකතු කරලා නම් හරියට. ඔය පළවෙනි එක ඔන්න දුම්රිය ආපු වෙලාව ඔයාගෙන ඉවරයි. දැන් ඔයගෙම බසය. බාන්න බසය එයත් ඒ ගමන පටන් ගන්නේ අර දුම්රිය එක්කමයි. මම පැය මිනිත්තු දාලා ගත්තොත් ඒ ගමන පටන් ගන්නෙ පැය 9යි මිනිත්තු 45ටමයි. මම එකතු වෙන්න ඕනේ. දුම්රියට යනවා මේ වැඩේ කරන්න නෙමෙයි බසයට යනවා. පැය 3කුයි මිනිත්තු 20කුයි. පැය 3කුයි මිනිත්තු 20කුයි. දැන් එහෙනම් ඔය දෙකයි අපිට එකතු කරගන්න තියෙන්නේ. බලමු එකතු කරලා. 45යි 20යි එකතු කළාම උත්තරේ මට එනවා 65යි. මිනිත්තු කොටේ 65ක් තියාගන්න බෑ. එහෙනම් 60ක් අඩු කළාම මට එනවා 5යි. එහෙනම් මෙන්න මිනිත්තු කොට 5යි. අර අයින් වෙන 60 පැයක් වෙලායි මෙහෙට යන්නේ. 9යි 3යි 12යි මේ එකයි 13. එහෙනම් මෙන්න බසය පැමිණෙන වේලාව. ඔයා වාක්‍යයක් ලියන්න මම ලියන්න යන්නේ නැහැ. මොකක්ද නෝ ලියන්නම්කො බසය පැමිණෙන වේලාව. බලන්න කීයද කියලා. ඒත් 12ට වඩා වැඩි ගාණක් එනම් ඒකත් පස්සරු වෙලාවක්. උත්තරේ එනවා පස්සරු 13යි කියන්නේ 1යි. එහෙනම් පස්සරු 1යි 5. මම බසයේ ඉන්නේ කොළඹට. ඒ පස්සරු 1යි 5ට. දුම්රිය එනවා කොළඹට පස්සරු 12යි 25ට. හරි බලන්න ඉතින් ඒක තිබ්බේ කාල මිනුම් අඩු කිරීමෙන් අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න.
හරිද? හරි. එහෙනම් දැන් අපි යනවා කාලය පාඩමේ අපිට ඉතුරුලා තියෙන අන්තිම කෑල්ලට. මොකක්ද අපිට තව එකම එක කෑල්ලක් ඉතුරුලා තියෙන්නේ ගත වූ කාලය සෙවීම සහ අවසන් වේලාව සෙවීම. මේ දැනුත් කිව්වේ අවසන් වේලාවක් තමයි. අන්න පළවෙනි එක එන්න පිටු අංක 9 ටියුට් එකේ පිටු අංක 9 ගත වූ කාලය සෙවීම සහ අවසන් වේලාව සෙවීම අහනවා මෙහෙම එකක්. මම පන්ති පටන් ගන්නවා 8:30ට. උදේ 8:30ට මම පන්ති පටන් ගන්නවා. මම පන්ති ඉවර කරනවා උදේ 11ට. එතකොට මම ඔයාගෙන් අහුවොත් ඔයා පන්තියේ කොච්චර කාලයක් ගත කළාද කියලා. ඔයා කිව්වෑගේ 8:30, 9:30, 10:30, 11 වෙනකන් නම් පැය 2කුයි මිනිත්තු 30කුයි. ඒ කියන්නේ මම කළේ මම පන්ති ඉවර කරන වෙලාවෙන් මම අඩු කරනවා මම පන්ති පටන් ගත්ත වෙලාව. දැනගන්න ඕනම ගත වූ කාලයක් හොයන්නේ. ඕනම ගත වූ කාලයක් හොයන ගත වූ කාලය සමානයි. මොකද වෙන්නේ? ඒ වැඩේ ඕන වැඩක් අවසන් වන වේලාව මෙන්න අවසන් වේලාව එයාගෙන් මම අඩු කරනවා මොන වේලාවද? ආරම්භක වේලාව. ආරම්භක වේලාව. එහෙනම් ඔන්න මුලින්ම අපි දැනගන්න ඕන කාරණේ ඕනම ගත වූ කාලයක් එන්නේ අවසන් වේලාවෙන් අඩු කරන්න ඕනේ ආරම්භක වේලාව. මම උදාහරණයක් මෙහෙම කිව්වොත් ක්‍රිකට් තරගයක් මැච් එකක් පටන් ගන්නවා උදේ ඒ කියන්නේ පෙරවරු කියන්නේ උදේ 9:25ට. එහෙනම් ක්‍රිකට් තරගයක් පටන් ගන්නවා මේක මම කියන්නම් ආරම්භක ක්‍රිකට් තරගයක් පටන් ගන්නවා උදේ 9:25ට. ඒ ක්‍රිකට් තරගයේ අවසාන වෙන්නේ මම කියන්න ඒක අවසාන කියලා. ඒ ක්‍රිකට් තරගයේ අවසාන වෙන්නේ පස්වරු ඒ කියන්නේ හවස 5:30ට. මගෙන් අහනවා මේ ක්‍රිකට් තරගය සඳහා කොච්චර වෙලාවක් ගියාද? එහෙම නැත්නම් මේ ක්‍රිකට් තරගයේ කොච්චර කාලයක් පැවතියාද? ඔයා බලන්න ඕනේ 9:25 වෙනි ඉඳන් 5:30 වෙනකම් පැය මිනිත්තු කොච්චර තියනවද කියලා. එහෙනම් දැනගන්න. ඔයා හොයන්නේ ගත වූ කාලය. එහෙනම් අපි කරන්න ඕනේ ඒ වැඩේ අවසන් කරපු වෙලාවෙන් අඩු වෙන්න ඕනේ වැඩේ ආරම්භ කරපු වෙලාව. පොඩ්ඩක් බලන්න. ඔයා කියන විදිහට මම කළොත් මෙන්න මම පැය මිනිත්තු දාන කළොත් වැඩේ ඉවර වෙන්නේ 5යි දෙන 5:30. මම අඩු කරනවා 9:25ක්. මේ මම කළා හරිද? 5න් 9ක් අඩු කරන්න බෑ මේක සම්පූර්ණයෙන්ම වැරදි. හේතුව මේ එක වෙලාවක් පස්වරු මේ එක වෙලාවක් පෙරවරු. හොඳට මතක තියාගන්න ගත වූ කාලය හොයද්දි එහෙම නැත්නම් අවසන් වෙලාව හොයද්දි නැත්නම් කාලය සම්බන්ධ ඕනම ගැටලුවක් සඳහදී අපි වෙලාවල් දාන්න ඕනේ සම්මතාකාරයෙන්. ඒ කියන්නේ පෙරවරු පස්වරු දාලා හරියන්නේ නැහැ. හැම වෙලාවක්ම දාන්න ඕනේ පැය 24න්. ඒ කියන්නේ පස්වරු වෙලාවකට නම් වෙන්න ඕනේ ඔයා දන්නවා. පෙරවරු වෙලාවක් නම් එහෙම දාන්න පුළුවන්. එහෙනම් මෙන්න දැන් මම හොයනවා ගත වූ කාලයක් මෙන්න පැය මිනිත්තු. බලන්න වැඩේ ඉවර වෙන්නේ පස්වරු 5යි. එහෙනම් පස්වරු කියන්නේ අපි දන්නවා 12ක් පැය ගන්නට එකතු වෙන්න ඕනේ. 12යි 5යි 17යි. එහෙනම් මේ වැඩේ ඉවර වෙන වෙලාව සම්මතාකාරයෙන් කිව්වොත් 17යි 30. දැන් හරි. එහෙනම් මෙන්න මේකෙන් අඩු වෙන්න ඕනේ. වැඩේ පටන් ගන්නේ පෙරවරු 9ට. පෙරවරු නම් මෙයාට ආයි මුකුත් වෙන්න දෙයක් නැහැ. නම් 0.925. අංගොන්න මගේ අඩු කිරීම දැන් හරි. දැන් ඔයාගේ හරි උත්තරේ බලන්න 30න් 25ක් පැත්තක අඩු කරන්න දෙයක්වත් නෑ. අපි අර පුරුදු වෙලා හින්දා පැත්තක අඩු කළොත් මිනිත්තු කොට එනවා 5ක්. මෙතනින් ගත්තේ නෑ 17න් 9ක් ගියාම 8යි. එහෙනම් මෙන්න ඔයාගේ උත්තරය ආවා. පැය 8යි මිනිත්තු 5යි. ඕක තමයි. අය ගත වූ කාලයක්. කාලයක් කියන්නේ වෙලාවක් නෙමෙයි. මම කියනවා ක්‍රිකට් තරගයේ කොච්චර වෙලාවක් තිබ්බද ඇහුවොත් පැය 8ක් සහ පැය 8යි මිනිත්තු 5යි. නම් ක්‍රිකට් තරගයේ පැවති වෙලාව ඔයාට එනවා පැය 8යි මිනිත්තු 5යි. එහෙනම් කාරණා තුනක් දැන් මම කිව්වා. එක ඕනම ගත වූ කාලයක් හොයන්නේ ඒ වැඩේ අවසන් වුණ වෙලාවෙන් ආරම්භක වෙලාව අඩු කරන්න. ඊළඟ කාරණේ අර පෙරවරු පස්වරු දුන්න ගමන් ඔයා එහෙම කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සම්මතාකාරයට දාලා තමයි මේ සුළු කිරීම කරන්නේ. ඒ තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි එක තමයි ගත වූ කාලය කියන්නේ වෙලාවක් නෙමෙයි. ඒ හින්දා ඒක වෙලාවක් විදියට ලියලා හරියන්නේ නැහැ. පැය මෙච්චරයි මිනිත්තු මෙච්චරයි කාලයක් විදියට ලියන්න ඕනේ. හරි. ඔය කාරණා තුනම ගන්නවා නම් ඕනම ගත වූ කාලයක් ඔයාට හදාගන්න පුළුවන්. මම යනවා ඊළඟ කොටුවට. බලන්න ඔයාගේ ටියුට් එකේ තව අනිත් පැත්තට බෙදලා තව කොටුවක් තියෙනවා. මේක වකනවා. අනිත් පැත්තට බෙදලා තව කොටුවක් තියෙනවා. ඒක තියෙන්නේ අවසන් වේලාව හොයන්න. මම මෙහෙම කියනවා. අර කොළඹට බස් එක ආව කොළඹට දුම්රිය ආව ඒකෙත් කළේ යෝක තමයි. මම මොකක් හරි වැඩක් මම පටන් ගන්නවා පෙරවරු 9:50ට. මම පොතක් කියවන්න පටන් ගන්නවා කියන්නේ මම මේ වැඩේ ආරම්භ කරන්නේ පෙරවරු 9:50ට. මම මේ සඳහා ගත කරනවා පැය 4යි මිනිත්තු
45ක කාලයක්. මම පොතක් කියවන්න පටන් ගන්නවා 9:50ට. මම ඒ සඳහා ගත කරනවා මම එතනින් ඉඳන් පොත කියවනවා ඉස්සරහට පැය 4කුයි මිනිත්තු 45. දැන් අහනවා මම පොත කියවලා ඉවර කරන්න කියලා. නම් ඔයාට තේරෙන්න ඕනේ 9:20 ඉඳන් ඉස්සරහට යන්න ඕනේ. කාලය ආපස්සට යන්නේ නැහැ. ඉස්සරහට යන්න ඕනේ පැය 4කුයි මිනිත්තු 45. එනම් වෙන්න ඕනේ ඒ වැඩේ පටන් ගත්ත වෙලාවට එකතු වෙන්න ඕනේ ඒ ගත කරන කාලය. එහෙනම් මෙන්න මම කියනවා මගේ අනිත් එක. අවසන් වේලාවක් ඇහුවොත් මෙන්න අවසන් වේලාව එන්නේ කොහොමද? ආරම්භක වේලාවට ආරම්භක වේලාව එයාට එකතු වෙන්න ඕනේ ඒ වැඩේ සඳහා ගත වන නැත්නම් ගත වූ කාලය කියලා කෙටියෙන් කියන්නම්. ඒ වැඩේ සඳහා ගත වූ කාලය. ඉතින් මේවත් එහෙම තමයි අනිවාර්යෙන්ම තියෙන වෙලාවල් අනිවාර්යෙන්ම සම්මතාකාරයෙන්ම ආදේශ කරන්න ඕනේ. එහෙම නැත්නම් හරි උත්තරේ නෑ. බලමු එහෙනම්. මෙන්න මට අවසන් කරන වේලාව ඕනේ මම පැය මිනිත්තු කියලාම තමයි ගන්න වෙන්නේ. හේතුව සම්මතාකාරයෙන් ඕනේ හින්දා මෙන්න. පෙරවරු නම් වෙනසක් වෙන්නේ නැහැ. 9:50යි. එයාට එකතු වෙන්න ඕනේ. මේ තියෙන්නේ ගතවන කාලේ පැය 4කුයි. ඒකේ අපිට ආයි පෙරවරු පස්වරු කතාවක් නෑ. කාලයක්නේ. පැය 4කුයි මිනිත්තු 45කුයි. දැන් සාමාන්‍ය අර කණී ඉගෙන ගත්තා වගේ එකතු කරන්න. බලමු එකතු කරලා 50ට එකතු වෙන්න ඕනේ 45. 50යි 45යි 95යි. මිනිත්තු කොටේ 95ක් තියාගන්න බෑ. එහෙමනම් 60ක් අඩු කරලා ඒක ටිකයි දාන්න ඕනේ. මොකද අඩු කළාම 35යි. එහෙනම් මෙන්න මිනිත්තු කොටේ එනවා 35යි කියලා. අර අයින් වෙන 60 පැයක් වෙලයි මෙහෙට යන්නේ. 9යි 4යි 13යි 13යි 1යි මට උත්තරය ආවා 14යි ඉන්න. මේක ඔයා කියන්නේ අවසන් වේලාව. මේ කාලයක් නෙමෙයි වෙලාවක්. එහෙනම් වෙලාවක් විදියට කියන්න එක්ක 14යි 32යි 35. එහෙම නැත්නම් මේක 5 12ට වඩා වැඩි කියන්නේ 14න් 12ක් ගියාම 2යි. එහෙම නැත්නම් 2යි 35. හොඳට මතක තියාගන්න. අවසන් වේලාව කිව්වොත් ඒක වෙලාවක් විදියට ඕනේ. කාලය කිව්වොත් කාලයක් විදියට පැය මෙච්චරයි මිනිත්තු මෙච්චරයි කියලා ඕනේ. හරිනේ. හරි ඉතින් ඕක තමයි පාඩමේ අන්තිම එක දැන් කරන්නේ මෙහෙමයි. ඔයාගේ පිටු අංක 9 උඩම තියෙනවා කොටු දෙකක් දාන්න. කොටු දෙකේ පළවෙනි කොටුව මේක අවසන් ගත වූ කාලය එන්නේ. අවසන් වේලාව වලින් ආරම්භක වේලාව කියන එක දාන්න. දකුණු පැත්තේ කොටුවේ අවසන් වේලාව කියන එක සමානයි ආරම්භක වේලාව දැන ගත වූ කාලය කියන කොටු දෙක දාගන්න ලස්සනට. පිටු අංක 9 උඩම කොටු දෙක දාගන්න. හරිද කොටු දෙක. ඊට පස්සේ කොටු දෙකට යටින් පේනවා අඩියට දෙකක් තියෙනවා. ඒකෙන් තරුවක් දාලා මම කියන එක ලියා ගන්න ඕනේ.
ලියන්න දැන් එහෙනම් කොටු දෙක හරිනේ කොටු දෙකට යටින් තියෙන කඩේලිය ලියන්න මෙහෙම. කඩේලිය ලියන්න මෙහෙම. ලියන්න ගත වූ කාලය සහ අවසන් වේලාව සෙවීමේදී අදාළ වේලාවන් සම්මත ආකාරයෙන් යෙදීම අනිවාර්ය වේ. හරිනේ. හරි ඉතින් ඒ විදිහට තමයි හදන්න ඕනේ. එහෙනම් අපි උදාහරණයක් කරලා පෙන්නුවොත් බලන්න. අංක 9 යට වගුවක් තියෙනවා. පහත සඳහන් වගුව පිටපත් කරගෙන සම්පූර්ණ ගණකෙන් හිතෙන් බෑ. පැත්තක ඔයා කටුකොලේ හරි මේ යට දිලා තියෙනවා. යටින් හරි හදහත පෙන්වන්න ඕනේ. මම ඔයාලට කරලා බලන්න ඒක මැද තියෙන. අර ගුවන් විදුලියට සවන් දීම කියන එක නෙන්න. මෙන්න පහත සඳහන් වගුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න. පාසලේ පළමු කාලච්ඡේදය ඔයාට තියෙනවා ආරම්භ වුණ වේලාව සහ තියෙනවා අවසන් වුණ වේලාව. එහෙනම් අහන්නේ ගත වූ කාලය. නම් අපි දන්නවා ගත වූ කාලේ එන්නේ කොහොමද අවසන් වේලාවෙන් ආරම්භ කියලා. ඒ කියන්නේ අර පැය මිනිත්තු කියලා දෙපැත්තෙනම 8යි 10න් අඩු වෙන්න ඕනේ 7යි 30. උත්තරේ එනවා. ඒක තමයි අතන්ට ගිහින් දාන්නේ. අයි මම කරන්නේ ගුවන් විදුලියට සවන් දීම කියන තුන්වෙනි පේළියේ ගත වූ කාලය හොයන්නයි යන්නේ. බලන්න ගුවන් විදුලියට සවන් දෙන්න යා පටන් ගන්නේ පෙරවරු. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. පෙරවරු කියන තවත් ලේසි. පෙරවරු 5:25ට. ගුවන් විදුලියට සවන් දීලා යා ඉවර කරන්නේ පෙරවරු 6:05ට මගෙන් අහන්නේ. ඒ සඳහා ගත කළ කාලය නම් මෙන්න. මම මේ හදලා පෙන්නන්න හදන තුන්වෙනි දිනක පැය මිනිත්තු. බලන්න වැඩේ අවසන් වේලාව. වැඩේ ඉවර කරන්නේ ගුවන් විදුලියට සවන් දීලා ඉවර කරන්නේ 6:05ට. පෙරවරු හින්දා ප්‍රශ්නයක් නැහැ. බිඳුවක් එක්ක දාන්න 6:05. එයාගෙන් අඩු වෙන්න ඕනේ. එයා වැඩේ පටන් ගන්න පෙරවරු 5:25 නම් මෙන්න 5:25. ඔන්න මගේ අඩු කිරීම. දැන් අඩු කරගන්න පුළුවන්. කෙලවරෙන් පටන් ගත්තොත් 5:25ක් අඩු කරගන්න බෑ අපිට. නම් එහා පැත්තෙන් ගන්න ඕනේ 60ක්. ඒකකොට මේ 5ක් තියෙනවා මෙහෙන් 60ක් ආවකම 65යි. ඒ 65න් තමයි 25ක් අඩු වෙන්න ඕනේ. බලමු. 65 නුයි 25 අඩු වෙන්නේ 5න් 5ක් බිඳුවයි 6න් 2ක් 4යි. නම් මෙන්න මගේ උත්තරේ එනවා මිනිත්තු 40යි. දැන් පැය කොට දිහා බැලුවොත් 6ක් නෑ තියෙන්නේ 5යි. 5න් 5ක් ගියාම බිඳුවයි. නම් මෙන්න මගේ උත්තරේ ඇවිල්ලා ඉවරයි. කීයද? පැය ගාණක් නෑ. එහෙනම් මගේ උත්තරේ එනවා ඉස්සරහෙන් ඔයා උත්තරේ ලියන්න මිනිත්තු 40යි. මිනිත්තු 40යි. ඉතින් ඔය විදිහට යටින් මෙහෙම හතර මේක තියෙනවනේ යට. යටින් මේ හැම එකම එකතු කරන අඩු කරන එක කරලා පෙන්නන්න. මෙතනින් උත්තරේ විතරක් දාන්න. තව එකක් පෙන්නන්න එකතු කරන ඒකුත් එන්න. අර පාඩම් කිරීම කියන එකට එන්න. වගුවේ යටේකට කලින් තියෙනවා පාඩම් කිරීම. එතකොට අහන්නේ ආරම්භක වේලාව දෙනවා, ගත වූ කාලය දෙනවා, අවසන් වේලාව මෙන්න ක්‍රමේ. දැන් අවසන් වේලාව එන්නේ කොහොමද? ඒ ආරම්භක වේලාවට එකතු වෙන්න ඕනේ ගත වූ කාලය. ඕකනේ වෙන්නේ නම් බලන්න පාඩම් කිරීම කියන එක ආරම්භ වෙන්නේ පෙරවරු 10යි 30. මෙන්න මම එහෙනම් ඒකත් හදලා පෙන්නොත් පැය මිනිත්තු කියලා මට පටන් ගන්න වෙන්නේ. පාඩම් කිරීම පටන් ගන්නවා පෙරවරු 10යි 30. පෙරවරු හින්දා එකතු කරන්න දෙයක්වත් නැහැ. වෙන්න ඕනේ ආරම්භක වේලාවට ගත වූ කාලය එකතු වෙනවා. මෙන්න ගත වෙනවා මේකට කාලය. කීයක්ද? පැය 2යි මිනිත්තු 25ක්. පැය 2යි මිනිත්තු 25ක්. ඔය එකතු කිරීම කළොත් 30යි 25යි මම පැත්තක එකතු කළොත් මෙන්න 30යි 25යි පැත්තක එකතු කළොත් 5යි. ඒ කියන්නේ 55යි. 10යි 2යි කීයද වෙන්නේ?
12. එහෙනම් මෙන්න මගේ උත්තරය. 12 කියන්නේ පස්වරු වේලාවක්. ඇයි 12 පෙන්න ගමන් පස්වරු වෙනවනේ. මෙන්න මගේ උත්තරේ. වැඩේ අවසන් වන වේලාව පස්වරු 12:55යි. පස්වරු 12:55යි. ඒ විදිහටයි එකතු වෙන්න ඕනේ. ඒ විදිහටයි මේ වගුව සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ තියෙන්නේ 9 පිටුවේ වගුව. මේවා මොකුත් ලියා ගන්න දෙයක් නැහැ. උදාහරණ ඕනේ නැහැ. ඔයා වීඩියෝ එකෙන් පස්සේ 9 පිටුවේ වගුව සම්පූර්ණ කරන්න. ඊට පස්සේ එන්න 10 පිටුවට. 10 පිටුවේ තියෙන්නේ ඔය වගේමයි. මේ කියන කාරණා දෙකම තමයි අහනවා ඇති. මේ වෙලාවෙම උගන්වන්න යන්නේ ආයි පාරක්. දැන් ඔයා තනියෙන් කියවලා ඔය ගණන් ටිකක් හදන්න ඕනේ. ඒ අදාළ විදිහට උත්තරේ ලියන්න. ඒ ගණන් ටික 10 පිටුවේ ගණන් ටික හදන්න ඉඩ මදි නම් ඔයා කරන්නේ කාප් ෂීට් කොලයක් හරි කොටු කොලයක් හරි ඒක අරගෙන මේ අංකේ දාලා ගාන හදන්න. මේ යටින් අලවලා මේ පැත්තට නමලා දාන්න. හරිනේ. හරි. එතකොට ඔන්න කාලය කියන පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. මොකද මේ වෙනකොට ආයත ශ්‍රේණියේ පාඩම් 4ක් ඉවරයි. ඊළඟ වීඩියෝ එකේ ඔය අභ්‍යාස සාකච්ඡා කරලා අපි පටන් ගන්නවා සංඛ්‍යා රේඛාව කියන පස්වෙනි පාඩම. ඉතින් සතියක්ම ඉන්නවා දැන් වීඩියෝ එක විනාඩි 50ක් විතර තියෙන්නේ. ඔය විනාඩි 50 වීඩියෝ එක බලලා අදම මේ බලපු ගාම මේ අභ්‍යාස පොඩි ගණන් ටිකක් තියෙන්නේ. ඒ ටිකක් කරලා ඉවර කරන්න. හේතුව ඊළඟ ගිය සතියේ වීඩියෝ එකක් දාන්න හම්බුන්නේ නැහැ ටිකක් පරක් වුණා. දැන් ඒ ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන් මේ සෙනසුරාදා වගේදී එයි. එතකොට ඊට කලින් ওই ටික අදම බලලා සම්පූර්ණ කරගන්න. හරි එහෙනම් ආයිබෝවන්.